මොකද මේ සිතාරි මේ කවුද සෙදු ටවුන් එකේ තව චුට්ටකින් ලොක් වෙනවා කියලා කිව්වා. සිතාරි හරිද? හරි. එහෙනම් පුතේ මේ අධ්‍යයනය තුල සාකච්ඡාවට ගන්න ලෑස්ති කරලා තිබ්බේ එන්ට්‍රොපිය කියන මාතෘකාව ශක්ති විද්‍යාව තුල. එන්ට්‍රොපිය හරිද? හරි. මාතෘකාව ලියා ගන්න එන්ට්‍රොපිය කියලා මාතෘකාව. එන්ට්‍රොපිය කියන මාතෘකාව ගැන කියනකොට මේකෙදි හරි නිර්වචනයක් දී ගන්න බෑ. සමහර ටීචර්ස්ලා මම හිතන්නේ එක එක විදිහේ නිර්වචන දීලා ඇති. ඒ වුණාට මේකට හරි නිර්වචනයක් ඉදිරිපත් කරන්න බැරි කොටසක් තමයි මේ එන්ට්‍රොපිය කියලා කියන්නේ. හරිද? මේක නිකන් අර පැහැදිලි කරලා දෙනවා. අපි ගඩොල් ගොඩක් එකතු කරලා ඉවරලා හරිද? ගඩොල් එකතු කරලා ගොඩක් ගහුවොත් එහෙම මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට ගඩොල් එකතු කරලා ඉවරලා. හොඳට බලන්න මම මේ කියන කතාව. ගඩොල් කියන්නේ මේ වගේ පුතේ මේ විදිහට එකතු කරලා ඉවරලා මෙන්න මේ වගේ ගොඩක් ගන්නවා. තව මේක දිගට ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට ගඩොල් ගොඩක් ගන්නකොට පිළිවෙලකට සකස් කරනවා නම් ගඩොල් මෙහෙම විදිහට පිළිවෙලකට සකස් කරනවා නම් මේකට කියනවා එන්ට්‍රොපිය යොදන්න බෑ කියලා කියනවා. තේරුණාද? එන්ට්‍රොපියක් මේ විදිහට යොදන්න බෑ කියලා කියනවා. එතකොට එහෙනම් මේක අක්‍රමවත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ පද්ධතියක් තුල රසායනික සංයෝග ටික එකිනෙක පිළිවෙල කරන්නේ නැතුව හරිද? නොයෙකුත් ආකාරයට විහිදලා තියෙනවා නම් අන්න ඒක අපි එන්ට්‍රොපියේ ප්‍රතික්‍රියාවක් විදිහට භාවිතයට ගන්නවා. තේරෙනවද? නිකන් දල අවබෝධයක් වань එන්නද කොහොමද කියලා. පිළිවෙලට සකස් වෙලා තියෙන අවස්ථාවකට එන්ට්‍රොපිය යොදන්න බෑ. හරිද? ඒ නිසා එන්ට්‍රොපිය කියන එක මම ඉස්සල්ලාම කිව්වා හරි නිර්වචනයක් යොදන්න බෑයි කියලා. ඒ වුණාට මම මෙහෙම දෙයක් කිව්වා. ඔයාලට තේරුම් ගන්න පහසුවට ගඩොල් කෑලි 20ක් විතර ගන්නකො. ගඩොල් කෑලි 20ක් විතර තියෙනවා. මේ 20 තියන්න පුළුවන් මේ විදිහට පිළිවෙලට තියන්න පුළුවන් එක ක්‍රමයක්. හරිද? තව පුළුවන් මේක අක්‍රමවත් විදිහට. මෙන්න මේ විදිහට අක්‍රමවත් විදිහට. ඒ කියන්නේ එක එක දිහාස් වලට විහිදිලා. මෙන්න මෙහෙම අක්‍රමවත් ආකාරයට තියනවා නම්. හරිද? අන්නේ අක්‍රමවත් අවස්ථා සඳහා තමයි අපි මේ එන්ට්‍රොපිය කියන එක පැහැදිලි කරන්න ගන්න. හරිද? ඒකෙත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? 1877 දී බෝල්ට්ස්මන් විදි 1877 දී හරිද? බෝල්ට්ස්මන් විසින් මන් අල්ලයන් විසින් මේකට යම් තාක් දුරට පිළිගන්න පුළුවන් පොඩි නිර්වචනයක් දීලා තිබ්බා. මම මේක හොයාගත්තේ වෙළඳ පොළකට තියෙනවා මේක හරි ශක්ති විද්‍යාව වෙන සමහර වෙළඳ පොළවල තියෙන පොත්වල වැරදි විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වුණාට රසායන විද්‍යා පරීක්ෂකයෙකු වගේම බෙරදින විශ්වවිද්‍යාලයේ හිටිය මහාචාර්යවරයෙක් විසින් සම්පාදනය කරපු අරුණ බණ්ඩාර කියලා මේ ගුරුවරයා විසින් ලියලාද පොතේ මේක හොඳ පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. හරිද? මෙන්න මේ 1977 බෝල්ට්ස්මන් දුන්න එන්ට්‍රොපිය නිර්වචනය මේකේ ටිකක් සත්‍ය විදිහට තියෙනවා. එයා එක මූලාශ්‍ර කරගෙන තියෙන්නේ පිටරට රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ගන්ත්‍රයකින් මෙන්න මේක විස්තරය ඔක්කොම දාලා තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ගන්ත්‍රයකින් තමයි එයා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. පරණ පොත්වල මේක මට මතකයි අපි විශ්වවිද්‍යාලේ කොට මේ කොටස දැක්කම නිර්වචන දීලා තියෙනවා. හැබැයි වර්තමාන පොත්වල මෙන්න මේ නිර්වචනය බෝල්ට්ස්මන් ගැන එන්ට්‍රොපියේ තියෙන ක්‍රියාකාරීත්වය එන්ට්‍රොපිය කොයි වගේද යොදන්නේ කියන එක ලොකු විස්තරයක් කියලා නැහැ. ඒ නිසා මේ අනුර බණ්ඩාර සර්ගේ පොතේ මේක නිසි අර්ථ දැක්වීමක් විදිහට දීලා තියෙනවා. හරිද? මේකෙදි කියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. හරිද? මම දැන් එන්ට්‍රොපිය කියන එක තේරුම් ගන්න අවස්ථාවක් කිව්වා. මේ විදිහට පිළිවෙලට තියෙන අවස්ථාවකට එන්ට්‍රොපිය යොදන්නේ නැහැ කිව්වා. අක්‍රමවත් අපිළිවෙලකට තියෙන විදිහකට තමයි එන්ට්‍රොපිය යොදන්නේ කියලා කිව්වා. චුට්ටක් අහගන්න මේකේ තියෙන මේ නිර්වචනය. හරියට අහගන්න එන්ට්‍රොපිය යනු බොහෝ විට රසායන ප්‍රතික්‍රියාවක් ස්වභාවිකව සිදු නොවේද යන්න නිර්ණය කිරීම සඳහා වැදගත් වන එක් සංකල්පයකි. බොහෝ විට බොහොමයක් ඉබේ සිදුවන ප්‍රතික්‍රියාවවලදී එම පද්ධතිය විසින් එම පද්ධතිය එන්ට්‍රොපිය ඉහළ නංවා ගත යුතුය. ඒ කියන්නේ මොකද? මෙයා කියනවා ස්වභාවික සිදුවේද ස්වභාවික සිදු නොවේද කියන එක. තවත් තැනකදී මෙන්න මෙහෙම කියනවා එන්ට්‍රොපි යනු යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීම කෙරෙහි බලය ලබා දෙන
තාපගතික විද්‍යාත්මක සංකල්පයයි. තාපගතික විද්‍යාත්මක සංකල්පයයි. එමෙන්ම එන්ට්‍රොපිය මගින්ද රසායන ප්‍රතික්‍රියාවට අවශ්‍ය මූලික ජවය ලබා දෙන නමුත් මෙම කාර්ය කිරීමට නොහැකි බලය ලෙස හඳුන්වයි. එතකොට එහෙනම් මේ විදිහට අක්‍රමවත් වෙනා තියෙන එක. හරිද? මේ වගේ ක්‍රමවත් ආකාරයට සකස් කරගන්න එකට තමයි කියන්නේ මොකක් කියලාද එහෙනම් මේ එන්ට්‍රොපිය කියලා කියන්නේ. තේරෙනවද? ඒ නිසා තමයි මම ඔයාලට පටන් ගන්නදිම කියලා කිව්වේ. මෙහෙම පිළිවෙලකට දිච්ච අවස්ථාවකට මොකද වෙන්නේ? එන්ට්‍රොපිය යොදන්නේ නැහැ කිව්වා. අක්‍රමවත් අපිළිවෙලක් තියෙන අවස්ථාවක් තමයි එන්ට්‍රොපිය යොදන්නේ කියලා කිව්වා. මේකේ තව ගොඩක් විස්තරව යන්න තියෙනවා. එහෙනම් මේ එන්ට්‍රොපිය ගැන නිර්වචනයක් අපිට හම්බෙන්නේ 1878 දී බෝල්ට්ස්මන් විසින් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ටක් කරලා ලියන මාතෘකාව එන්ට්‍රොපිය කියන මාතෘකාව ලියලා ලියමු තොර ලකුණක් දාලා. තොර ලකුණක් දාලා ලියමු. 1877 දී 1877 දී බෝල්ට්ස්මන් විසින් හරියට ලියුවා බෝඩ් එකේ තිරිය බලන්න අපිට එක විසින් එන්ට්‍රොපිය යනු රසායනික පද්ධතියක් තුල පවතින අහඹු ස්වභාවයේ මිනුමක් ලෙස හඳුන්වා දී ඇත. අහඹු ස්වභාවයේ මිනුමක් ලෙස හඳුන්වා දී ඇත. ඊළඟට චූටි අමාත්‍රිකාවක් විදිහට ගමු. මොකද ගොඩාක් ලොකු තියරි එකක් දෙන්නේ නැහැ මේකේ. එන්ට්‍රොපි යෙදෙන අවස්ථාවේදී මොකක්ද කියන එක පැහැදිලි කරන්න තියෙන්නේ. ලියන්න එන්ට්‍රොපි කරන කාර්යය. චූටි අමාත්‍රිකාවක් එන්ට්‍රොපියෙන් කරන කාර්යයන් ටික. මේවා අපිට මේ තියරි කොටස් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාස් දැනගෙන තිබ්බනම් ඇති. එන්ට්‍රොපියෙන් කරන කාර්යයන්. ලියමු අංක 1. පද්ධතියක අහඹු ස්වභාවය අංක 1. පද්ධතියක අහඹු ස්වභාවය සඳහා වූ මිනුමකි. අංක 2 කාර්යයක් කිරීමේ හැකියාවක් නොමැති අහඹු ස්වභාවය හා සම්බන්ධ ශක්ති විපර්යාසයකි. අහඹු ස්වභාවය හා සම්බන්ධ ශක්ති විපර්යාසයකි. අංක 3 මම මේ තියරි ටික ගන්න මේ පොතෙන් ගන්න. මොකද හේතුව මේකේ මේ කරුණු ටික හරියටම හරි. ආයේ මේකේ මේ සංශෝධනය කරන්න දෙයක් නැහැ. එන්ට්‍රොපියෙන් කරන කාර්යයන් ටික හරියටම මේකේ දීලා තියෙනවා. යම් තුන්වෙනි එක කියලා දෙන්නම්. ඒකලිත පද්ධතියක්. ලියන්න ඒකලිත පද්ධතිය කියන්නේ මොකද්ද මම කියලා දෙන්නම්. ලියන්න ඒකලිත පද්ධතියක් තුල
සිදු වුණු ස්වභාවික ක්‍රියාවලිය සිදු වුණු ස්වභාවික ක්‍රියාවලිය සිදු වුණු ස්වභාවික ක්‍රියාවලිය සෑම විටම එන්ට්‍රොපියේ අගේ වැඩි දිශාවට සිදුවේ. එන්ට්‍රොපියේ අගේ වැඩි දිශාවට සිදුවේ. ලියන්න කියලා දෙන්නම් අවස්ථාවට කියලා දෙන්නම්. හතරවෙනි එක ඉහළ උෂ්ණත්වයකදී පද්ධතියකට තාපය ලබා දීමෙන් ඇතිවන එන්ට්‍රොපි වෙනස කුඩාය. ඊළඟට පහළ උෂ්ණත්වයකදී පද්ධතියකට තාපය ලබා දීමෙන් ඇතිවන එන්ට්‍රොපි වෙනස විශාලය. හරියට තියරිය ගන්න ඔළුවට ඔය අන්තිම වාක්‍ය දෙකෙන් ලොකු දෙයක් අපි පල්ලෙහාට සමීකරණ දාලා ගණන් හදනකොට යොදන්න සිද්ධ වෙනවා. ඉස්සලාම කියේ මොකද්ද? කලින් වාක්‍ය ඉහළ උෂ්ණත්වයකදී පද්ධතියකට තාපය ලබා දුන්න පස්සේ ඇතිවන වෙනස කුඩායි. එන්ට්‍රොපි වෙනස කුඩායි. හැබැයි පහළ උෂ්ණත්වයකදී එන්ට්‍රොපි වෙනස විශාලයි. හරිද? හරි. ඊට පස්සේ අවසාන වාක්‍යය මේ එන්ට්‍රොපියෙන් කරන කාර්යයන් ටික. තාම ඔයාලට එන්ට්‍රොපිය තේරෙන්නේ නැහැ. ටිකක් ඉස්සරහට යන්න. එතකොට ඔයාලට ගන්නට අවබෝධ වෙයි. අවසාන එකේ පද්ධතියක් එහි ඉහළම එන්ට්‍රොපි අවස්ථාවේදී කාර්ය කිරීමට භාවිත කළ හැකි ශක්තිය අඩුය. හරි. දැන් ඔයා බෝඩ් එක බලා ගන්න මගේ තිරේ දිහා. බෝඩ් එක දිහා බලා ගන්න. මේකේ මම ඔයාලට ඇදලා පෙන්නනවා මේක උඩම ගඩොල් සෙට් එකක් ගත්තොත් මේක ක්‍රමවත්ව තියෙන්නේ. ක්‍රමවත් වෙච්ච අවස්ථාවක එන්ට්‍රොපිය බිඳුවයි. හරිද? එතකොට අක්‍රමවත් අවස්ථාවක තමයි මොකද වෙන්නේ? එන්ට්‍රොපිය ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මේ අක්‍රමික මේ අපිලිවල වැඩි වෙන්න එන්ට්‍රොපිය ඉතා විශාල එකකට ලක් වෙනවා. ඉහළ අගයකට ගන්න පුළුවන්. දැන් ක්‍රමවත් නම් එන්ට්‍රොපිය මොකද වෙන්නේ? බිඳුවයි. අක්‍රමවත් වුණා නම් මොකද වෙන්නේ? එන්ට්‍රොපිය විශාල ප්‍රමාණයකට ගන්නවා. හරි. එහෙනම් අපි යම් චූටි තල ලකුණක් දාලා අපි එන්ට්‍රොපිය සමීකරණයට යමු. ලියමු එනම් ස්වභාවික සිදුවීම්
එනම් ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියාවල ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියාවලට ශක්තිය ලබා දෙනුවේ එන්ට්‍රොපිය මගින්ය. මෙය පහත සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කළ හැක. ලියා ගන්න එපා පොඩ්ඩක් කියවන්න කියනවා delta q හරි බලා ගන්න පොඩ්ඩක් මේ පැත්ත. හරිද? මෙන්න බලන්න ඔයාලට සමීකරණයක් දීලා තියෙනවා. මේකට කියන්නේ එන්ට්‍රොපි සමීකරණය කියලා. හරිද? එතකොට මේ සමීකරණේ ඔයාලට මෙච්චරලා මම කෑ ගහ හිටිය ඩෙල්ටා S වලින් දක්වලා තියෙන්නේ මොකක්ද එහෙනම්? එන්ට්‍රොපි විපර්යාසය. මේක මහා ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ඩෙල්ටා Q කියලා ඔයාලට හම්බෙලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රත්‍යයවර්ත රිවිව්. හරිද? ප්‍රත්‍යයවර්ත කියන එක. එතකොට එහෙනම් ප්‍රත්‍යයවර්ත ප්‍රතික්‍රියාවක එන්තල්පියගේ තමයි ඩෙල්ටා Q කියලා කියන්නේ. මේ T කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. හැබැයි මේ ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය. ඒ කියන්නේ එහෙනම් මේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම ක්‍රමවත් ප්‍රතික්‍රියා නෙමෙයි දරුවෝ මේක. හරියට ඔලුවට ගන්න ක්‍රමවත් එකක් නෙමෙයි. ක්‍රමවත් නම් මොකද වෙන්නේ? එන්ට්‍රොපි විපර්යාසය බිඳුවයි. ක්‍රමවත් නම් බිඳුවයි. එච්චරයි කතා කරන්න තියෙන්නේ. අක්‍රමවත් ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම ඒක තමයි කියන්නේ. ඒ දැන් ඔයාලට මෙහෙම හිතන්න ප්‍රතික්‍රියාව. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. ඔන්න දැන් ටිකක් ඔලුවට එම ඇති. හරිද? ප්‍රතික්‍රියාව ඉස්සරහටත් සිදු වෙනවා. මේක ආය ආපස්සට සිදු වෙනවා. හරියට නිකන් මෙන්න මේ වගේ. මෙන්න බලන්න ප්‍රතික්‍රියාව බලන්න. N2 H2 ප්‍රත්‍යවර්තයි කවුද එහෙනම්? NH3. හරිද? ඇමෝනියා කියන එක හැදුනට ඒක ආයේ බැක් සයිඩ් එකට සිද්ධ වෙනවා. නියමිත අවස්ථාවේ තිබුණ නැත්නම් මොකද වෙන්නේ? ඒකෙන් ආයේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ක්‍රමවත් ප්‍රතික්‍රියාවක් නෙමෙයි. හරියට ඔළුවට ගියා නම් දැන් තියරිය හරි. තේරෙනවද? මෙන්න මේ කොටසේ මම හිතනවා එන්ට්‍රොපිය තේරෙන්නේ නැති. එන්ට්‍රොපි විපර්යාසය කියලා කියන්නේ ඩෙල්ටා S එක වාට දෙන්නේ නැති ක්‍රමවත් ප්‍රතික්‍රියා නෙමෙයි. අර මම අර කිව්වා ගඩොල් ගොඩ. මම මොකද උදේ ඔයාලට කියලා දෙන්න කොහොමද කියලා මේ හිතන් හිටියේ. මම දැක්කේ ගඩොල් ගොඩක් තියෙනවා අපේ කී ඉස්සරහා. ඒක දිහා දැක්කට පස්සේ හරි එන්ට්‍රොපිය නම් කියලා දෙන්න පුළුවන් මෙහෙම කියලා ගඩොල් ටික ක්‍රමවත් තියෙනවා නම් එන්ට්‍රොපි විපර්යාසය බිඳුවයි. හරිද? අක්‍රමවත් වෙලා තියෙන ප්‍රතික්‍රියාවක. ඒ කියන්නේ ඉස්සරහට විතරක් සිදු වෙන්නේ නැහැ ආපස්සට වෙනවා යා. ක්‍රම හරි තීරණයක් ගන්න බැරි අවස්ථා. අන්න ඒ වගේ අවස්ථා මොකද වෙන්නේ? එන්ට්‍රොපියේ විපර්යාසයක් තියෙනවා. එන්ට්‍රොපි විපර්යාසයක් තියෙනවා. ක්‍රමවත් නම් මොකද වෙලා තියෙන්නේ? ක්‍රමවත් නම් අනිවාර්යයෙන් මොකද වෙලා තියෙන්නේ? එන්ට්‍රොපිය බිඳුව. හරිද? එහෙනම් මෙන්න නියත උෂ්ණත්වයේදී එන්ට්‍රොපිය ගන්න. සිතාරේ තේරෙනවද මේ කියපු නැත්නම් නැහැ? තේරුණා සර්. ඔව් හරි. ඊට පස්සේ මේ නියත උෂ්ණත්වයේදී එහෙනම් මෙන්න මේ සමීකරණය දාලා ගන්න පුළුවන්. හරි. ඔයාලට අංක ගන්න නියත උෂ්ණත්වය කියලා මේක පල්ලෙහාට යන්නේ. දුලංජනි තේරුණාද නැහැ නේද? තේරුණා සර්. තේරුණානේ? හරි.
ටක් කරලා මේක දාගන්න. ඕක ප්‍රත්‍යවර්තය කියලා කියන්නේ මොකද? ක්‍රමවත් නැහැ කියන එක. ඒ වගේ අවස්ථාවක් තමයි එන්ට්‍රොපි යොදන්න පුළුවන්. හැබැයි මෙතන T කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. මෙතන ReV එක හරි. ඔය ලියන ගමන් චුට්ටක් බලන්න. මේකේ මම ඔයාලට හඳුනා දෙලා තියෙනවා මේ ඩෙල්ටා S කියලා. හරිද? ඕකේ දක්වලා තියෙන එන්ට්‍රොපි විපර්යාසය එහෙම නැත්නම් එන්ට්‍රොපි වෙනස. හරිද? වෙනසක් ගන්න කොහොමද දැන්? දැන් ප්‍රශ්නයක් තියෙනවා එන්ට්‍රොපි කියන එක වෙනසක් නෙවෙයි තියෙන්නේ. ක්‍රමවත් භවයේ තිබ්බනම් වෙනස බිඳුවයි. හරිද? අක්‍රමවත් තිබ්බනම් ඔන්න වෙනස ගන්න පුළුවන්. දැන් වෙනස ගන්නෙ කොහොමද? එන්ට්‍රොපි විපර්යාසය ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. මේකෙදි ගන්න පුළුවන් එක ක්‍රමයක් ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාවයි අතර වෙනසෙන් ගන්න පුළුවන්. එක ක්‍රමයක්. තාම පුළුවන් ප්‍රතික්‍රියක සහ ඵල අතර වෙනසෙන් ගන්නත් පුළුවන් එන්ට්‍රොපිය. ඊට අක්‍රමවත් වෙච්ච එක ක්‍රමවත් විදිහට සකස් කරගන්න මෙයා මේ උත්සාහ කරන එන්ට්‍රොපියදී. එතකොට එහෙනම් ගන්න පුළුවන් ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාව අතර වෙනසෙන් ගන්න පුළුවන් එන්ට්‍රොපි පරයාසය. තවත් ගන්න පුළුවන් කොහොමද එන්නේ? එන්ට්‍රොපි පරයාසය ගන්න පුළුවන් ඵල සහ ප්‍රතික්‍රියා වශයෙන් ගන්නත් පුළුවන්. මේකෙන් දිලා තියෙනවා මේ ප්‍රතික්‍රියක සහ ඵල කියලා. සමහරවිට ගොඩක් වෙලාවට මම දැක්කම ටීචර්ලා උගන්වන්නේ ඩෙල්ටා S ප්‍රතිඵල ඩෙල්ටා S ප්‍රතික්‍රියක කියලා තමයි උගන්වලා තියෙන්නේ. හරිද? වෙනස ගන්නෙ. හරිද? හැබැයි ඔකට මම තවත් කොටසක් එකතු කරා මේ කොහමද? අවසානය සහ ආරම්භය. ඒ කියන්නේ අවසාන අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව අඩු කරා නම් මොකද වෙන්නේ? අවසාන අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව අඩු කරගත්තා නම් ඒත් එන්ට්‍රොපි වෙනස ගන්න පුළුවන්. හරි. එහෙනම් ලියමු පල්ලෙහෙන් තොර ලකුණක් දාලා මේකට පල්ලෙහෙන්. ලියන්න එන්ට්‍රොපි අවස්ථාව ශිතියක් වන අතර එන්ට්‍රොපි අවස්ථාව ශිතියක් වන අතර ශිතියක් වන අතර යම් ප්‍රතික්‍රියාවක් සඳහා එන්ට්‍රොපි වෙනස ආරම්භක අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව අඩු කිරීමෙන් පහත ආකාරයට ලබා ගත හැකිය. හරි මෙන්න බලන්න මම ඔය කියපු අවස්ථාව. ගොඩක් වෙලාවට ටීචර්ස්ලා මේක නෙමෙයි උගන්වන්නේ මෙන්න මේ සිග්මා කියන එක. මම මේක දෙන්න ඉස්සෙල්ලා ගත්තේ ඩෙල්ටා S කියලා කියන්නේ එන්ට්‍රොපිය අවසානයේ ආරම්භය අඩු කරලා ගන්න පුළුවන්. හරි මේක මේ විදිහට ලියලා ටක් කරලා කොටු කරගන්න.
මේක ගන්නවා හැබැයි මේක සමීකරණ යෙදෙනම අඩුයි ඈ. හරි ඒ වගේම තවත් එකක් තියෙනවා මේක තමයි ගොඩක් කලාවට මේ ගුරුවරු අපි ඔක්කොම යොදන ගන්න සමීකරණය ඒකේ එන්ට්‍රොපි වෙනස ගන්නේ මොකද අහන්න කතාව එන්ට්‍රොපි වෙනස ගන්න මෙන්න මේ විදිහට හරිද ප්‍රතික්‍රියක කීපයක් තියෙනවා හරිද ඒ වගේම ප්‍රතිඵල කිහිපයක් ලැබෙනවා නම් ඒ වගේ ඔක්කොගෙම එකතුව සමස්තයක් විදිහට අරගෙන තමයි ගන්නෙ හරිද ඒ කියන්නේ නම් ප්‍රතික්‍රියක ගොඩක් තියෙනවා ප්‍රතිඵලත් ගොඩක් තියෙනවා ඒවල මධ්‍යයන්යක් විදිහට අරගෙන තමයි මොකද වෙන්නේ ඩෙල්ටා S ගණනය කරන්නේ. ලියමු කර ලකුණක් දාන්න ඕක තමයි ගොඩක් රාවේ භාවිතයට ගන්න සමීකරණය. ඊයේ වෙන ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර කිහිපයක් පවතින විට රසායනික ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස समस्त एंट्रोपी पड़े समस्त प्रतिक्रियक एंट्रोपी एकत्व समस्त प्रतिक्रियक एंट्रोपी एकत्व समस्त प्रतिफलवල एंट्रोपी වෙනස समस्त एंट्रोपी प्रतिफल समस्त एंट्रोपी प्रतिफल මගෙන් අඩු කිරීමෙන් ලබාගෙන මෙන්න බලා ගන්න ඔය කියන සමීකරණය මේක තමයි ගොඩක් වෙලාවට අපි යොදා ගන්නා අවස්ථාව හරිද මෙතන මේ දාන්නේ සිග්මා ඒ කියන්නේ සමස්ත ප්‍රතිඵල වල එකතුව හරිද ඒකෙන් අඩු කරන්න සමස්ත ප්‍රතිඵලන එකතුවෙන් අඩු කරන්න ඕනේ සමස්ත ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු කරලා ගන්න තියෙන්නේ මෙන්න බලන්න සමීකරණය දෙවෙනි සමීකරණය එතකොට එනම් එන්ට්‍රොපි සඳහා ගොඩක් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේක මේ ඩෙල්ටා S කියලා කියන්නේ එන්ට්‍රොපි විපර්යාසයෙන් එහෙනම් ප්‍රතිඵල සමස්ත ප්‍රතිඵල වල එන්ට්‍රොපියෙන් සමස්ත ප්‍රතික්‍රිය වල එන්ට්‍රොපිය මොනවා කරනවද අඩු කරලා ගත්තා දාගන්න දෙවෙනි සමීකරණය ඔන්න බලන්න එන්ට්‍රොපි සමීකරණය සකස් වෙලා එනවා හරි මේ ප්‍රතික්‍රියාවට අදාළ සමීකරණ ලිව්වට හරිද මේ හොඳට බලන්න මේ රසායන විද්‍යාව පොතේ තියෙන රහස තමයි යම් සියුම් තැනක් හරියට ලියුන්නේ නැත්නම් මේක ලොකු ප්‍රශ්න කරවල මුණ පානවා
මේ සමීකරණය දැක්ගම හින්දා සමීකරණේ හරි කියලා. මේ සමීකරණේ දාලා එන්ට්‍රොපිය හොයන්න ගියොත් ප්‍රශ්න කොට මුණ පානවා. මොකක්ද අර මුණ පාන ප්‍රශ්නේ? සර් කෝ මේකේ සම්මත තත්ත්ව කෝ තේරෙනවද? දැන් මම මෙතන මම හොඳට අහන්න මේ තියරිය මම ඔයාලට ඉගෙනුවේ කොහොමද? මම ඔයාලට තියරිය කියලා දුන්නේ ප්‍රතික්‍රියාවක් තියෙනවා සමස්ත ප්‍රතිඵලවල. හරිද? එකතුව සමස්ත ප්‍රතික්‍රියක වලින් අඩු කරන්න කිව්වා. හැබැයි මේ ප්‍රතික්‍රියාව උනේ කොහොමද වෙන්නේ කියන්නේ අපි දැනන් හිටියේ නැහැ. හැබැයි මේ සමීකරණය හරියට යොදනවා නම් මෙන්න මෙහෙම වෙන්න ඕන. ඔන්න බලන්න අවස්ථාව. මේකේදී අදහස් වෙන්නේ මොකද්ද? සම්මත තත්ත්ව යටතේ ක්‍රියාත්මක වෙනවා කියලා. සම්මත තත්ත්ව යටතේ. දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි දැන් වායු පාඩම් එහෙම අවසන් කරන්න ආයේ. වායු පාඩම් අවසන් කරනකොට වායු අවස්ථාවේ මතක් කරගන්න සම්මත තත්ත්ව කියන්නේ මොකද්ද? වායු ගෝලීය පීඩනය කොච්චරද උෂ්ණත්වය කොච්චරද සම්මත තත්ත්ව හොඳට මතක තියාගන්න. මේ ශක්ති විද්‍යාවේ සම්මත තත්ත්වවල උෂ්ණත්වය කොච්චරද? ඒ තත්ත්ව දැනගන්න ඕනේ. ඊට සම්මත තත්ත්ව කියන අවස්ථා දෙකේ වෙනස්. දැන් ඔන්න මොන්නේ ටට්ටක් ගාලා තියරිය හොයාගන්න වෙනවා ඔයාලට. හරිද? සර් වායු අවස්ථාවේ සම්මත තත්ත්ව කියන්නේ කොහොමද? උෂ්ණත්වය කොච්චරද? පීඩනය කොච්චරද? ඒක ඒ අවස්ථාව වායු අවස්ථාව. ශක්ති විද්‍යාවේ සම්මත අවස්ථා වෙනස්. හරිද? හරි. ලියමු එහෙනම් තොරලක්මක් දාලා අපි මේ සමීකරණය ලියමු. ඒ නිසා මේ සමීකරණය යොදන්නේ මොන තත්ත්වයකටද විතරද? සම්මත තත්ත්වයට විතරයි. පුතේ හරියට හරි තියරිය ගන්න ඔළුවට. මොකද අපි මෙච්චර කාලේ උගන්වන්න වෙලා මේ ගත්තේ හරිම තියරි. තේරෙනවද? වෙනද පොළ තුල පොත් ඕන තරම් තියෙනවා. ඒව පොත්වල වැරදි විශාල සංඛ්‍යාවක් තියෙනවා. හරිද? ඒ නිසා තමයි අපිත් හොය දැන් මේ වරදන්නේ මේ අද ඔය පොත් දැන් ගණනාවක් හදන්න මෙන්න මේ පොත භාවිතයට ගත්තා. හරිද? බලන්න උසස් පෙළ රසායන විද්‍යාව අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුව. හරිද? භෞතික රසායන මේකේ තියෙනවා ශාස්ත්‍රීය විද්‍යාවේ සුපිරි ගණන් සෙට් එකක්. තේරෙනවද? මේක මේ හරි ගස්සලා තියෙන්නේ පිටරටක මේ ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල මහාචාර්යවරු. හරිද? සමහරවිට අහලා ඇති ජේනෝ ෆර්නාන්ඩෝ සර්. ජේනෝ ෆර්නාන්ඩෝ විද්‍යුත් විශ්වවිද්‍යාලයේ හිටිය. ඒ කියන්නේ දැන් මෙතුමා නැති වෙලා තියෙනවා. ජේනෝ සර් තමයි නෙක්ටෝ කියන බීම වර්ගයේ ලෝට දායාද කරේ. හරිද? තව ඒ වගේම ඉන්නවා පෙරදෙන විශ්වවිද්‍යාලයේ තෙන්නකෝන් සර් තාම ජීවිතුන් අතර ඉන්නවා. ඒ වගේම පෙරදෙන විශ්වවිද්‍යාලයේ කුයින්සන් සර් ඉන්නවා. හරි මේකේ ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාල රසායන විද්‍යාව මයි ගුරුවරයා ගුණවර්ධන සර් අනිත් එක්කෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ කොස්ත සර්. හරිද? මම දෙන්නගෙම ශිෂ්‍යයෝ. හරිද? ඒ සර් නේද ගුරු 1 2 3 4 5 6 6 දෙනෙක් තුලා තමයි මේ ග්‍රන්ථ සම්පාදනය කරලා දෙන්නේ. ඒ නිසා මේ පොත්වල වැරදි තාමත්ම අඩුයි. හරිද? වෙළඳ පොලේ තියෙන පොත්වල වැරදි තියෙනවා. හරිද? නිකන් අර සම්පත් පොත වගේ. සම්පත් පොත් යම් තැන්වල වැරදි තියෙනවා. ඒකනේ උනේ දැන් 2020 පේපර් එක ගත්තොත් එහෙම 2020 ඉරිගහන පේපර් එක ඒකේ ප්‍රශ්න දෙකක් තමයි ගැටලුව තිබ්බේ ඕල්ලාවේ. මම පේපර් එකේ උත්තර ටික ලිව්වා ඔක්කොම කලින් මම තමයි විනාඩි 40ක් යන ඉස්සෙල්ලා පේපර් උත්තර ටික ගත්තේ. 15යි 25යි තමයි ඕල් මට ආවේ. හරිද? ඒ වුණාට මාකින් ස්කීම් එකේ කියනවා 4ක් ඕල් වෙලා. තව දෙකක් වැඩි වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ බහුතරයක් ළමයි සම්පත් පොත අධ්‍යයනය කරලා තමයි උත්තර ලිව්වේ. සම්පත් පොතේ වැරද්ද ඒ විදිහටම ළමයි මොනවා කරලා තිබ්බද? අර පේපර් එකට ආදේශ කරලා තිබුණා. ඒ කියන්නේ වැරදි දේ සම්පත් පොතේ තියෙන එක ළමයා පාඩම් කරලා තිබුණා. ඒ නිසා මාකින් ස්කීම් එක හදන කට්ටිය සිද්ධ වුණා. ඒ ප්‍රශ්න වල ළමයා ලකුණු දෙන්න සිද්ධ වුණා. එතකොට පේපර් එකේ 15 25 තමයි ඕල් තිබ්බේ. අවසානයේ මුලින් ප්‍රශ්න 4ක් ඕල් වෙලා ආවා. තේරෙනවද? ඒ සම්පත් පොතේ තිබ්බ දෝෂාංග තත්ත්ව නිසා. දැන් අපිට තලා තියෙන මේ පාර වුණ දැන් දින නියමයක් කරන්නේ ජූනි නොවැම්බර් මාසේ 15 20යි 21 විභාගෙ තියෙනවා කියලා. 21 විභාගෙ තියෙනවා පේපර් හදන කට්ටිය දැන් කියද මොකද අපි 90ක් පරිහරණය කරන්නේ සම්පත් පොත. දැන් මම මොකද වෙලා තියෙන්නේ? මම සම්පත් පොත කියවන විතර ඒකේ මේ කොහෙවත් මම ඔයාලට සම්පත් පොතක් පෙන්නුවේ නැහැ. සම්පත් පොතේ සම්තැන් වල වැරදි තියෙනවා. මම උත්සාහ කරන 100%ක් හරියට උගන්වනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි බලපුවාම මේකෙන් 27 තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට වෙලා තියෙනවා මේ වැරදි ළමයින්ට උගන්වන්න. තේරෙනවද? හැබැයි ඉතින් පේපර් එක හදනකොට මාර්ක් ස්කීම් එක හදනකොට එතකොට වැරදි උත්තර දෙන්නේ නැහැ. තේරෙනවද? ඒකයි කියන වාසිය. එතකොට ඕල් වෙනවා. ඒකේ ළමයි ලකුණු දෙන්න ඕනේ. මොකද අපි හරියට උගන්වලා තියෙනවා. සම්පත් පොතේ වැරද්ද ළමයා පාඩම් කරන්න දෙයක් නැහැ. ඒක ලකුණු දෙන්න ඕනේ ළමයාට. හරිද? ඔය වගේ පුතේ ඔයාලා හිතනවට වැඩිය රසායන විද්‍යාව මේ යම් තැන්වල වැරදි තියෙනවා. දැන් අපි අවුරුදු ගානක් මම 2005 ඉඳන් ගන්නවා. හරිද? ඒ නිසා මේව වැරදි තියෙනකොට අපි ටට්ටක් ගාලා වැරදි හරි ගස් ගන්න ඕනේ. හරිද? ඒ නිසා මම කියන්නේ ඔයාලා කඩේ පොත් එහෙම ගන්නවා නම් මෙන්න මේ පොත රුපියල් 224යි. හරිද? මහලු ගන්න මේ කියන්නේ රසායන විද්‍යාව
අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුව. හරිද? මේකෙන් ගහව පොත. මේකේ කොස්තරසල්ලා නෝර්දර්සල්ලා කියලා කියන්නේ මේ මහා ලොකු දෙවැන්තයෝ කොළඹ විශ්වවිද්‍යාලයේ. හරිද? ඒගොල්ලෝකින් වැරදි වෙනවා ඉතාමත්ම අඩු. කොස්තරගෙන කියන බොහොම ගෙට්ටුම කෙනෙක්. දැන් මොකද විශ්වවිද්‍යාල විශ්‍රාම ගිහිල්ලා ඇති. කෙට්ටුම ගණන් ෆිසිකල් ටික ගණන් වලට ඒ තමයි දක්ෂේ. කොහෙවත් නැහැ. ජේනෝසරුත් ඒ වගේ. ජේනෝසරු විශ්‍රාම ගිහිල්ලා පස්සේ විවෘත විශ්ව මේ නෑ අයිකම් එක සෝරි විවෘත විශ්වවිද්‍යාලයේ අයිකම් එක රාජගිරියේ තියෙන අයිකම් එකේ යානි තමයි දැන් සර් නැති වෙලා අපි ආදරට කියන්නේ නෙක්ටර් සර් කියලා කියන්නේ ජේනෝසර්ට. හරිද? අන්න ඒගොල්ලෝ තියෙන සම්පාදනය පොත් බලන්න ඒගොල්ලෝ තමයි හරි. මම නම් කියන ළමයින්ට පොත් පරිහරණය කරන්න ඔය ඔන්ලයින් එකේ තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන ටියුට්ස් බලන්න යන්න එපා. ටියුට්ස් වල වැරදි මම කියන්නේ ඔයාලට හැමදාම හරි විෂය හොයාගෙන ඉන්න. විෂය හරියට ඉගෙන ගන්න. විෂය හරියට ඉගෙන ගන්න. එතකොට මොකද වෙන්නේ? කවුරු මොනවා කිව්වත් ඔයා අතේ සිද්ධාන්තය හරියට තියෙනවා නම් උත්තර ගන්න පුළුවන්. ඒකයි මේකේ රහස. ඒ නිසා මම තියරි ටික හරියට හොයාගෙන වඩු ගන්න එකයි. ඒ නිසා ඔයා හරියට තියරි සිද්ධාන්තය කරන්න උත්සාහ ගන්න. බොරුවට ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. ප්‍රශ්න කටපාඩම් කරන්න යන්න එපා. තියරිය ඔළුවට ගන්න. සිද්ධාන්තය ඔළුවට දාගන්න. මම දැක්කම තියරි ආපු විදිහ මම බොහොම සරල තැනින් තමයි මම පටන් ගත්තේ නේද? ගඩොල් කොටකින් පටන් ගත්තේ. මේ එන්ට්‍රොපිය පැහැදිලි කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? එන්ට්‍රොපිය උපරිම අවස්ථාවට ආවා. දැන් මේකේ මෙන්න මේ ලකුණු ටික දුන්නේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ? මේක සමීකරණ දාලා ගන්න හැදුවනම් සම්පූර්ණ වැරදි. ඇයි? මේක සම්මත තත්ත්වයටදී සිදුවී යුතුයක්. එතකොට මේකෙන් තමයි කියන්නේ සම්මත තත්ත්ව කියලා. හරිද? හරි කොහොම යා අපි ගණන් ටික හරි ගස්ස ගන්න. ඊම එනතර ලකුණක් ආයලා ඉහත ආරම්භක අවස්ථාවේ හා තර ලකුණක් දාලා දැන් මේ සමීකරණ දෙක ලියුවොත් මේක දාන්න එපා. මේක දාන්න එපා. ඉහත ආරම්භක අවස්ථාවේ හා අවසන් අවස්ථාවේ එන්ට්‍රොපි විපර්යාසයන් සම්මත ප්‍රතික්‍රියා තත්ත්ව යටතේ මිනුම් කර ඇතනම් එය පහත ආකාරයට දැක්විය හැක. හරි දාගන්න ටග්ගල් මේ සමීකරණය මේ ඩෙල්ටා මාර්කයත් එක්ක දාලා ගන්න. ඔකේ අදහස සම්මත තත්ත්වයට දෙක කියලා. බාහන තීරිය හරියටම ඔයා ගාව දැන් තියෙනවා. මම මේ සමීකරණ දෙකයි ලියලා තියෙනවා. ඔයා දැන් සමීකරණ තුනක් ලියලා තියෙනවා. හරි ලියාගමු පුංචි ගානක් අපි ටක් ගාලා මේ ඇසුරෙන් උත්තරේ ගන්න බලමු. ලියමු අයිස් ග්‍රෑම් 36ක්. අයිස් කියලා කියන්නේ මත්ද්‍රව්‍ය එහෙම නෙමෙයි. නැත්නම් ඉතින් මත්ද්‍රව්‍ය කියලා. අයිස් ග්‍රෑම් 36ක්. අයිස් ග්‍රෑම් 36ක්. කෙල්වින් 273. කෙල්වින් 273 විලයනය කිරීමේදී සිදුවන
සිදුවන එන්තැල්පි විපර්යාසය ගණනය කරන්න. එන්තැල්පි විපර්යාසය ගණනය කරන්න. වරන් ඇතුළු ලියන්න අයිස් වල සම්මත විලයන එන්තැල්පිය. අයිස් වල සම්මත විලයන එන්තැල්පිය 0.1 වෙනකොට. 0.1ද? ඔව් 0.1යි මවුලට කිලෝජූල්. kg mol ඍණ එක. 0.1යි. හරි. අපි ගාව තියෙන සමීකරණය මොකද්ද? ඩෙල්ටා S සමාන 9. හරිද? ඊට පස්සේ මේකට ගත්ත හැකි ඩෙල්ටා Q. හරිද? ඩෙල්ටා Q ඊළඟට T. හරිද? ඇයි මේ සර් මේ අයිස් වලට මේක දැම්මේ මොකද? හරිද? මේ ඩෙල්ටා Q කියන ප්‍රත්‍යාවර්ත අවස්ථාව. පස්සේ කතාව මට පුළුවන් අයිස් ටික හොඳට උල ගන්න. අයිස් ටික රත් කරලා වතුර කරන්න පුළුවන්. වතුර ආයෙ මොනවා කරන්න පුළුවන්ද? අයිස් කඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ නම් මොන වර්තද මේ කියන ප්‍රත්‍යාවර්ත අවස්ථාව. ඒ නිසා මට මේ සමීකරණය දාන්න පුළුවන්. හැබැයි දාන්න ඉස්සෙල්ලා ඔය ගාන ග්‍රෑම් දිලා දෙනවා අයිස් ග්‍රෑම් කොච්චර 36ක් කියලා. අපි ලේසි ඉස්සෙල්ලාම මේකේ මොනවා හොයාගත්තවද? මවුල ගාන. එහෙනම් යම් ඉස්සෙල්ලාම ගාන හදන්න මුළු අයිස් මවුල ප්‍රමාණය. හරිද? අයිස් මවුල ප්‍රමාණය. එතකොට මේකේ දීලා තියෙනවා ග්‍රෑම් කොච්චරද? 36ක්. ජලයේ සාපේක්ෂාංග ස්කන්ධය 18යි. හරිද? GMOL රිලේටඩ්. තල්කල උත්තරයක් ගන්න පුළුවන් මවුල ප්‍රමාණය. උත්තරේ හම්බ වෙනවා කීයක් කියලාද? මවුල දෙකක් කියලා හම්බ වෙනවා. මවුල දෙකයි. ඊට පස්සේ ගත්ත හැකි අයිස් මවුල දෙකක් සඳහා අයිස් මවුල දෙකක් සඳහා එන්ට්‍රොපි විපර්යාසය එන්ට්‍රොපි විපර්යාසය මේ සමීකරණය ගන්න පුළුවන් ටක් ගාලා අරන් ඉවරලා මේකට දාන්න පුළුවන් ඩෙල්ටා Q වලට ගන්න පුළුවන් 6 කොච්චරද 0.1යි හැබැයි මේක මවුල කීයක් සඳහාද දෙකක් සඳහා නම් අපිට මේක ගන්න හැකි දෙකෙන් වැඩි කරලා T කොච්චරද 273යි මවුල දෙකක් සඳහා මේ ගහලා තියෙන්නේ හරි ඒ නිසා අපිට උත්තරේ ගත්ත හැකි සුළු කරලා මේන උත්තරේ දෙකෙන් මේක දෙකෙන් වැඩි කරලා මේ සංඛ්‍යාවන් බෙදන්න උත්තරේ හම්බෙයි 0.4යි 0.2යි 2.9යි කේරින එක දාන්න ටක් කරලා මෙතන කේරින කොනේ කෙල්වින් වලින් ඈ නිරපේක්ෂ උෂ්ණත්වයනේ දාන්න ටක් ගාලා ගන්න උච්ච ගාන මේක ඕනේ සිතාරි ගාන මේ කොටස් තේරුණා නැත්නම් නෑනේ සිතාරි තේරුණාද තේරුණා සර්. හරියට
දුරන්ජනී තේරුණාද මොනවා හරි අවුලක් තිබ්බොත් අහන්න කතා කරලා අහන්න මම උත්තර දෙන්න ඕනම දෙයක් අහන්න. තේරුණා සර්. ඔව් මොනවද තිබ්බොත් අහන්න ටක් මම කියලා දෙන්නම්. හරි යන් ඊට පස්සේ ඊළඟ ගානට තව ගාන පුංචි කොටස මානව සරලව දැනින් පටන් ගත්තේ. හරි යන් තා පුංචි කොටස පහත් දැක්කෙන ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ගණනය කරන්න. පහත් දැක්කෙන ප්‍රතික්‍රියාවෙන් එන්ට්‍රොපි විපර්යාසය ගණනය කරන්න. හරි ලියමු ටක් ගන්න ප්‍රතික්‍රියාව Hg තියෙනවා ලික්විඩ් අවස්ථාවේ මාත්‍රි ප්‍රත්‍යාවර්තයි මේක පත් වෙනවා Hg මොන බවටද ගෑස් බවට ඊට පස්සේ ගහන පුංචි වගුවක් මේ පැත්තේ සංයෝගය අනිත් පැත්තේ මේ කියරින එක දාගන්න මේ දත්ත ටික මේකේ තියෙන්නේ මේ තමයි ප්‍රතික්‍රියක එහා පැත්තේ තියෙන්නේ ඵල. එහෙනම් ඒ ඇතුලේ සමීකරණය දාලා ගන්න පුළුවන් අපිට. බලන්න කොච්චර ඉස්සෙ මාන එන්ට්‍රොපිය. ඇති දෙයක් නෑ මේකේ. සිග්මා මේ තියෙන ප්‍රතිඵල අඩු කරා මේ පැත්තේ ප්‍රතික්‍රියක 1174.96යි. ඒ වගේම බලන්න මේකේ ප්‍රතික්‍රියක එකයි තියෙන්නේ. පළත් එකයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අඩු කරන්න 76.02යි. ඒ අනුව ඉතිරෙනවා 98.94 ඒ කියන එක මවුලයට මෙතන J අකුර තියෙන්නේ මවුලයට කෙල්විනයට ජූල් බාන ගාන කොච්චර ඉස්සි කියලා බලන්න අපොඩයි මේකේ සංකේතය වෙලා නැහැ පොඩක් ඉන්න ඒක සිග්මා ඕනේ දැන් හරි අවස්ථාවේ හරියට බලලා දාන්න
හරි මේක ඔන්න ඊට පස්සේ යනවා හොඳ තියරි එකට. හරිද? බලන්න මෙතන හම්බෙලා තියෙන උත්තරය කොච්චරද ධනාගයක් 98.94ක් කියලාගෙන ධනාගයක්. හරිද? ධනාගයක් හම්බුණා කියන එකෙන් අදහස් වෙන්නේ මේක අහම්බව මේ ලික්විඩ් අවස්ථාවේ ඉඳන් ගෑස් අවස්ථාවට යනකොට මේක ස්වභාවිකව අහම්බව උපරිම මට්ටමක තියෙනවා. තේරුණාද? ස්වභාවිකව අහමු බව උපරිම මට්ටමක තියෙනවා. ඒ කියන්නේ මේ ලික්විඩ් එකේ ඉඳන් ගෑස් බවට පත් වෙනවා. ඒකයි මේකට මේ ධනාගයක් හම්බුනේ. හරිද? නැත්තම් මේක බිඳුව දැන් ඉස්සල්ලා ගානේ අපිට හම්බුනේ බලන්න උත්තරේ මේ 0.4ක්නේ. ඒ කියන්නේ අහමු බව ගොඩක් දුරට මොකද වෙලා තියෙන්නේ නම් අඩු වේගන ඉන්නේ බිඳුවට කිට්ටු වේගන ඉන්නේ. ඒ කියන්නේ මේක නිසි ක්‍රමවත් බවකට පත් වේගන ඉන්නේ. මේක එන ක්‍රමවත් බව අඩුයි. ඒකයි මේ ධන 98ක් වෙලා තියෙන්නේ. දැන් තේරෙනවද ඒකට කතාව මේ කියන එක? අහමු බව සඳහා තමයි මේ තියෙන්නේ. අහමු බව අස්තලා කිව්වේ අර ගඩොල් ගොඩ නිසි පරිදි සකස් වෙනවා තියෙනවා නම් ඒකෙදි මොකද වෙන්නේ? එන්ට්‍රොපි වෙනස බිඳුවයි. තේරෙනවද? පිළිවෙලට සකස් වෙලා තියෙනවා. අක්‍රමවත් තියෙනවා නම් අන්න අක්‍රමවත් වෙලා තියෙනවා මොකද වෙන්නේ? එන්ට්‍රොපි වෙනස එන්න වැඩි වෙනවා. දැන් මෙතන මේ 98 කියන්නේ ලොකු ගාණක් නේ. ඒ කියන්නේ අහමු බව උපරිමයි. තේරෙනවද? ඒ කියන්නේ මොන අවස්ථාවේද? මේ මාකරි ඒ ලික්විඩ් අවස්ථාවේ ඉඳන් ගෑස් අවස්ථාවටපත් වෙනකොට. හරි. ලියමු තොර ලකුණක් දාලා. ලියමු මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස. මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස තරම දාලා ලියමු. මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස ධනාගයක් ලැබීම හේතුවෙන් ප්‍රසදිය ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප වීමේදී අහඹු ස්වභාවයේ ඉහළ යාම. අන්න වචන ගන්න අහඹු ස්වභාවයේ ඉහළ යාම. අහඹු ස්වභාවයේ ඉහළ යාම. අහඹු ස්වභාවයේ ඉහළ යාම. එනම් ඉදිරි ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිදුවේ. ඉදිරි ප්‍රතික්‍රියාව ලික්විඩ් එක ගෑස් වෙන එක. ඉදිරි ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිදුවේ. හරි ලියමු ගානක් උදාහරණයක් විදිහට ගන්න. උදාහරණයක් විදිහට ගත්තා නම් මේක ලේසි. ප්‍රතික්‍රියාව මම දුන්නා. තමන්නේ ආයේ ප්‍රතික්‍රියාව ලියලා අවස්ථාව පැහැදිලි කරන්න එපා තියරි එක. ඊට පස්සේ අපිට ලොග් ගන්නවට යන්න පුළුවන්. හරි මෙන්න බලන්න ප්‍රතික්‍රියාව N2 gas එකතු කිරීම H2 gas හැබැයි මේක ප්‍රත්‍යවර්තයි ඊට පස්සේ මට හම්බ වෙනවා NH3 gas අවස්ථාව මෙතන 2යි මෙතන 3යි දාගන්න ටක් දාලා
ලියන්න ඉහත ප්‍රතික්‍රියාවේ නිරූපණය වන ඔක්කොම වායු අවස්ථාව ඉහත ප්‍රතික්‍රියා නිරූපණය වන ඉදිරි හා පසු ප්‍රතික්‍රියා අතරින් ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපිය ඉහළ නැංවීම සඳහා දායක වනුයේ කුමන ප්‍රතික්‍රියාවදයි හේතු දක්වමින් පැහැදිලි කරන්න. හරි. විනාඩියක් ප්‍රශ්න කියව ගන්න ආයෙ පාරක්. මොකක්ද මේ අහලා තියෙන්නේ කියලා? හරි බලන්න යන්න එන්න මෙහාට. මේකේ අහලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඉහත දැක්වෙන ප්‍රතික්‍රියා නිරූපණය වන ඉදිරි හා පසු ප්‍රතික්‍රියා අතරින් ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපිය ඉහළ නැංවීමට සඳහා දායක වුණේ කුමන ප්‍රතික්‍රියාවද හේතු දක්වමින් පැහැදිලි කරලා ලියන්න. මේකෙන් කොහොමද එන්ට්‍රොපි වෙනස ඉහළ නංවන්න ඕන වෙන්නේ? ඒ කියන්නේ මේකෙන් දැනගන්න ඕනේ ස්වභාවිකව වෙන්නේ මොකක්ද කෘතිම වෙන්නේ මොකක්ද කියලා. හරි කතාවටියක් අමාරු ප්‍රශ්නයක් මේක. අවබෝධයක් තිබ්බොත් කර හැකි මේක ටිකක් ගොඩක් හරියන්නේ ගොඩක් කරනවට මේ ඉනෝගනික් එක එහෙම කරාට පස්සේ තව ඉස්සරහනේ තියෙන ඉනෝගනික් කොටස අන්නේ කොටස් එහෙම කරාට පස්සේ තමයි මේක ටක් ගාලා උක ගානට සෙට් වෙලා ඉන්නේ කමක් නැහැ අපිට මෙතනින් ගන්න පුළුවන්. මේකෙදි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉදිරි ප්‍රතික්‍රියා සහ මේකේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා තියෙනවා. සංඝටක මවුල සංඛ්‍යාව අඩු වීමකට ලක් වේ. ඉදිරි ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? සංඝටක මවුල සංඛ්‍යාව අඩු වෙනවලු. හරිද? පද්ධතිය අහඹු ස්වභාවික බව අඩු වෙනවා. දැන් මේක මේ දෙක තුල කෙලින්ම නිකම මේ තත්ත්වයටපත් කරන්න බෑ. තේරෙනවද? යම් බාහිර සැපයුම් අවශ්‍ය වෙනවා. ඒ බාහිර සැපයුම් තිබ්බොත් තමයි මේ දෙක ඇමෝනියා බවටපත් වෙන්නේ. එහෙනම් මේක ස්වභාවික වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේකේ බැක් සයිඩ් එක මොකද වෙන්නේ? ඇමෝනියා ටික පටස්කාලයා කැමති මේ තත්ත්වෙට වෙන් වෙන්න. එයා මේ තත්ත්වෙට කැමති නැහැ. ඒ නිසා මේ ආපසු එක මොකද වෙන්නේ? අහඹුව සිදු වෙනවා. දැන් අපි දෙන මේ දෙක හරිය අමාරුවෙන් තමයි එකතු කරන්නේ. දැන් ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක නැති එක තමයි තියෙන ගැටලුව. හරිද? ඕකේ මේ විද්‍යාගාරයේ ඇමෝනියා නිෂ්පාදනය කරනවා. හරිද? නයිට්‍රජන් හදනවා, හයිඩ්‍රජන් හදනවා. පස්සේ මේ දෙක ජලය තුල තමයි ඔය නල දෙක කලවම් කරන්නේ. ප්‍රැක්ටිකල් එක වෙනම තියෙනවා මේ ශක්ති විද්‍යා ප්‍රැක්ටිකල් එක. හරිද?
ඒ වගේ දැන් ඉතින් ප්‍රැක්ටිකල් පොතකුත් තියනවා දෙන්න ඒක පොතුත් නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. හරි. ඒ නිසා අපි මේක දල අවබෝධය ගමු. මේකේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරලා NH3 හදන එක ලේසි නැහැ. තේරුණාද? ඒක ස්වභාවිකව වෙන්නේ නැහැ. හැබැයි බැක් එක ස්වභාවිකව වෙනවා. යාර මේ ප්‍රැක්ටිකල් නැති ගැටලුව තමයි මෙතන මේ තියෙන්නේ. බැක් එක මොකද වෙන්නේ? ඇමෝනියා පටස් කාලා H2 සහ N2 වලට වෙන් වෙනවා. හරිද? ලියවතර ලකුණ දාලා වෙලා. ඉදිරි ප්‍රතික්‍රියාව පද්ධතියේ අහඹු ලෙස ක්‍රියාත්මක වීම අඩුය. අහඹු ලෙස ක්‍රියාත්මක වීම අඩුය. මේ නිසා එන්ට්‍රොපිය අගයද අඩු වේ. එන්ට්‍රොපිය අගයද අඩු වේ. එන්ට්‍රොපි අගයද අඩු වේ. එනම් ඉදිරි ප්‍රතික්‍රියාව ස්වභාවික සිදු නොවේ. ඉදිරි ප්‍රතික්‍රියාව ස්වභාවික සිදු නොවේ. ඊළඟ තරුව එසේ වුවද ඊළඟ තරුව වෙනම ගන්න. එසේ වුවද ආපසු ප්‍රතික්‍රියාව එනම් NH3 H2 සහ N2 බවට පත්වීම වැඩිය. ඒ කියන්නේ කොහොමද? ඉස්සරහට වෙනවට වඩා වැඩි වේගයෙන් කොයි පැත්තට සිද්ධ වෙනවද? ආපස්සට සිද්ධ වෙනවා. ඉස්සරහට මේ දෙක එකතු කරන අපි සෑහෙන හයිට් එකක් දෙන්න ඕනේ. නල දෙක කොහොම කලවම් කරාකොට හැදෙන ප්‍රමාණය අංශු මාත්‍රයයි. ඔක ප්‍රැක්ටිකලි කරන්න ගියාම පස්සේ ඔයාලට තේරෙයි ඒක අංශු මාත්‍රයයි. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස ඉතාමත් අඩුයි. තේරෙනවද? ඒ ස්වභාවිකව මේක වෙන්නේ නැහැ. හැබැයි බැක් එක මොකද වෙන්නේ? ඇමෝනියා ටික පටපට ගාලා මොකද වෙන්නේ? N2 සහ H2 බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ මම මේක දුන්නා. මේ නිසා පහසුවෙන් NH3 N2 සහ H2 බවට N2 සහ H2 බවට පත් වේ. එනම් ඒක තමයි එනම් එන්ට්‍රොපිය ඉහළ යාමක්
එන්ට්‍රොපිය ඉහළ යාමක් සහ ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිදුවීමක් ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිදුවීමක් ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිදුවීමක් හඳුනාගත හැකිය. හරි ඔන්න එතකොට මම තියරි කියලා දුන්නා ඔකේ හරිද ඉස්සරහ එක ස්වභාවික වෙන්නේ අපේ බලකීමක් ඇතුව සිද්ධ වෙනවා කියලා කිව්වා හැබැයි බෑක් එක ස්වභාවිකව සිදු වෙනවා හරිද ඒ නිසා එන්ට්‍රොපිය ඉහළ යාමක් සිදු වෙනවා හරි ඊට පස්සේ නම් ලියමුතර ලකුණක් දාලා ඕකේ අවසාන වාක්‍යය මේකේ අවසාන වාක්‍යය මේ අනුව ප්‍රතික්‍රියාවක පහසුව එම ප්‍රතික්‍රියාවට අදාළ එන්තැල්පිය බෝඩ් ලිව්වා එන්තැල්පිය ඒ කියන්නේ ඩෙල්ටා H එන්තැල්පිය එන්ට්‍රොපිය डेल्टा x मत रंदा पवती एंथैल्पी एंट्रोपी मत रंदा पवती කියලා අපි අවසන් කළා යන ගිබ්ස් ගැන පැහැදිලි කරන්නට එහෙනම් ප්‍රතික්‍රියාවක පහසුව අපහසුව ස්වභාවික කෘතිම කියන එක තීරණය කරන්නේ මොකද්ද එහෙනම් එන්තැල්පිය සහ කවුද එහෙනම් එන්ට්‍රොපිය හරිද ශක්ති විද්‍යාව හොඳ තැනකට තමයි අපි මේ ආවේ ප්‍රතික්‍රියාවක් සිදු වුණා නම් මොකද වෙන්නේ ඒක රඳාපවතින එන්තැල්පිය සහ කවුද මන්ද එන්ට්‍රොපිය මත හරි යම් එහෙනම් ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය අලුත් තියරි එකක් අලුත් සිද්ධාන්ත කරුණා මේක ගණන් තියනවා හදන්න එන්ට්‍රොපියේ කලබල වෙන්න එපා තියරි කොටස් දෙක එකට පැහැදිලි කරලා අවසන් කරලා අපි යම් ගණන් හදන්න एंट्रोपी गिब्स දෙකම එකපාර කියලා දීලා අපි ගණන් එක හදන්න ලෑස්ති වෙනවා. ලියන්න එහෙනම් මාතෘකාව गिब्स ප්‍රයෝජ්‍ය ශක්තිය. බෝඩ් එකේ ලිව්වා කියන්න ප්‍රයෝජ්‍ය ශක්තිය. गिब्स ප්‍රයෝජ්‍ය ශක්තිය. මාතෘකාව ලියගන්න. මේක GB අල්බා එන්න ඕනේ Gibbs ප්‍රයෝජ්‍ය ශක්තිය හරි මේ Gibbs වලින් කියන මෙන්න මෙහෙම කාරණාවක් චුට්ටක් අහන්න පොතේ ලස්සන වාක්‍යයක් තියෙනවා මම දැක්කයි ගමන් මේ කිව්වේ ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියා අතරින් ඒ කියන්නේ අපේ බලපෑමක් නැතුව ස්වභාවිකව සිදු වෙනවා ඒ කියන්නේ NH3 එක N2 සහ H2 බවට පත් වීම සමහර පරිසරයේ තාපය පිට කරමින් සිදුවන නිසා හරිද පරිසරයේ තාපය පිට කරමින් සිදුවන නිසා ඒ කියන්නේ මේ අපි හංගලා කියන්නේ තාපදායක අවස්ථා ගැන පැහැදිලි කරනවා තව එකක් තාප අවශෝෂක අවස්ථා ගැන පැහැදිලි කරනවා හරිද මේක මේ කොට සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ කොහටද මේක අයිති වෙන්නේ එන්තැල්පියට හොඳට බලන්න තියරිය මම නියමන පැහැදිලි කරලා දෙනවා
මේ තාපදායක තාපෝෂණ ප්‍රතික්‍රියා ගැන එක තීරණය වෙන්නේ එන්තැල්පියට. හරිද? එතකොට මම ඔයාලට කියලා දුන්නේ මොකක්ද මේකට? එන්ට්‍රොපිය. එන්ට්‍රොපිය තීරණය වෙන්නේ මොකද්ද? ස්වභාවිකව සිදු වෙනවද කාගේරි බලපෑමක් ඇතුව සිදු වෙනවද කියන එක විතරයි. හරියට තියරිය ගන්න ඕලුවට ප්‍රතික්‍රියාවෙන් පරිසර තාපය පිට වෙනවද? තාපය අවශෝෂණය කරගන්නවද? ඒ කරන තාපවත්නි කවුරුමත්ද මේ? එන්තැල්පිය මත. එතකොට නම් මේක ඩෙල්ටා H අන්න ඩෙල්ටා H මොකද එන්නේ? බිඳුවට වඩා මොකද දෙන්නේ? කුඩා නම්. හරිද? බිඳුවට මේ අගයන්ට වැඩි. බිඳුවට වඩා ඩෙල්ටා H කුඩා නම් බලන්න ඉබේ සිදුවීමේ ප්‍රවණතාවයක් ඇත. මෙහෙම වෙනවා නම් මේ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? ඉබේ සිදු වෙනවා කියලා කියනවා. කවුරු ඇසුරෙන්ද මේ? එන්තැල්පිය ඇසුරෙන්. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? ආය බලන්න යම් ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියාවකින් සමහරක් පරිසරයේ තාපය දායක කරමින් පරිසරයේ තාපය මුදා හැරිනවා. තාපදායක ප්‍රතික්‍රියාවල මුදලා දෙන්නේ බිඳුවට වඩා කුඩා ඍණාගයක් වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මොකද එහෙනම්? ඒක තාපදායක අවස්ථාව. හරි. ඒ නිසා ගිබ්ස්ගේ තව අවස්ථා දෙකක් තියෙනවා පැහැදිලි කරන්න. හරි. එහෙනම් මම චුට්ටක් ගත්තේ මේ එන්තැල්පියයි තාපදායකයි මේ ඩෙල්ටා H වගේ කුඩා ගැට් කියලා පෙන්වන බිඳුවට වඩා කුඩා ගැට් කියලා පෙන්වන්න උත්සාහ කරේ. හරි. යන් එන කරලකුණක් තරම් ලියමු. ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියා අතරින් ස්වභාවිකව සිදුවන ප්‍රතික්‍රියා අතරින් සමහරක් පරිසරයට තාපය පිට කරමින් සිදුවන නිසා මොකද වෙන්නේ? ඩෙල්ටා H වගේ කුඩා වෙනවා. මේ සංකේතය දාන්න ඩෙල්ටා H කුඩායි බිඳුවට වඩා. ඉබේ සිදුවීමේ ප්‍රවණතාවයක් පවතී. හරි. මෙන්න මේකත් එමම මේ එන්තැල්පියට අදාළව. මම මේ පොඩ්ඩක් ගන්නම්. එන්ට්‍රොපියට අදාළව. හරිද? එන්ට්‍රොපියට ගත්තේ ඩෙල්ටා S වල අගය බිඳුවට වඩා වැඩි නම්. හරිද? මොන බලන අවස්ථාව කාට වඩා වැඩි නම්ද? බිඳුවට වඩා වැඩි නම්. ඒ කියන්නේ මේක මොනවාගේද එහෙනම්? ධනාගයක් වෙනවා නම් මේක ස්වභාවිකව සිදුවීමේ ඉහළ නැඹුරුතාවය අන්න හරි. බලන්න එහෙනම් එන්ට්‍රොපියට අදාළව ගත්තම මොකද වෙන්නේ? මේක ස්වභාවික සිදුවීමේ ඉහළ නැඹුරුතාවයක් තියෙනවා. බිඳුවට වඩා ඩෙල්ටා S වල අගය මොනවාද? වැඩි වුණා නම්. ඔන්න තියරිය හරියට තේරුම් ගන්න එහෙනම් ඒ එන්ට්‍රොපි ඩෙල්ටා S වැඩි වෙනවා කියලා කියනකොට මම අර කිව්වා වගේ තමයි. හරිද? ගඩොල් ගොඩ ලස්සනට ක්‍රමවත්ව සකස් කරලා තියෙනවා නම් එන්ට්‍රොපිය බිඳුවයි. ආය කතා කරන්න දෙයක් නැහැ. අක්‍රමවත්ව ඒක ස්වභාවිකව සකස් කර ගන්නවා නම් මොකද වෙන්නේ? බිඳුව වඩා ඒ අගේ මොනවා වෙනවද? විශාල වීමක් සිදු වෙන්න ඕනේ. දැන් ඔන්න ටික ටික ගිබ්ස්ට මම ගලපලා ගන්නවා මේ අවස්ථාව. තාම වඩ ගිබ්ස් ගැන තේරුමක්වත් කිව්වේ නෑ මම. මම කිව්වේ මොකද්ද? මෙතනින් එන්තැල්පිය ගත්තා. තාපද පරිසරයට තාපය පිට කරමින් යනවා නම් මොකද වෙන්නේ? ඒක බිඳුවට වඩා මොනවාගයක් එහෙනම් විශාලාගයක් බිඳුවට වඩා කුඩාගයක් ගන්න ඕනේ. තාපදායක අවස්ථාව. ඊටස් මම එන්ට්‍රොපිය දෙක මොකද වෙන්නේ? බිඳුවට වඩා ඩෙල්ටා S ගේ ධනාගය
ගොඩාක් ඉහළට යනවා නම් ඒක ස්වභාවික සිදුවීමේ ඉහළ නැඹුරුතාවයක් තියෙනවා කියලා කිව්වා. හරි. යම් ඒ වාක්‍යයක් ලියාගන්න. සිතාරි තේරුණාද නැත්නම් මම කියපු අවස්ථා දෙක? තේරුණා සර්. ඔව්. මේ දුරන්ජිනි මොනවා හරි ඔයාලට දැන් ඔයාලට කොටස කෙල්ලේ නැත්තේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. තේරුණා සර්. ඔව් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි යම් ලියුම්තර ලකුණක් දාලා වාක්‍ය ලියුව මේකට අදාළව ලියුවනේ එන්තැල්පියට අදාළව යම් එන්ට්‍රොපියට එහෙනම් මීට අමතරව තවත් සමහර ප්‍රතික්‍රියා සිදුවීමේදී ඒවා පද්ධතියේ අහඹු ස්වභාවය ඉහළ නැංවීමෙන් හරි ඩෙල්ටා S වැඩි බිඳුවට වඩා සංකේත දාන්න ඩෙල්ටා S ලොකුයි බිඳුවට වඩා වෙමින් සිදුවන නිසා ඉබේ සිදුවන ප්‍රතික්‍රියා ගණයට අයත් වේ. ඉබේ සිදුවන ප්‍රතික්‍රියා ගණයට අයත් වේ. හරි ඊට පස්සේ ලියුමතර ලකුණක් දාලා අදාළ එන්තැල්පි විපර්යාසය හෝ අදාළ එන්ට්‍රොපිය ගණනය කිරීමෙන් තර ලකුණක් දාලා ලියන්න අදාළ එන්තැල්පිය ගණනය කිරීමෙන් හෝ අදාළ එන්ට්‍රොපිය ගණනය කිරීමෙන්
ගණනය කිරීමෙන් ප්‍රතික්‍රියාව ස්වභාවිකවමද ප්‍රතික්‍රියාව ස්වභාවිකව වද නැතහොත් කෘතිමවද යන්න නැතහොත් කෘතිමවද යන්න තීරණය වේ. එතකොට එහෙනම් මේ විදිහට ගණනය කිරීමෙන් අපිට ගන්න පුළුවන් මේක ස්වභාවිකද වෙන්නේ කෘතිමව වෙන්නේ කියලා හොයලා ගන්න පුළුවන්. හරි එතකොට එහෙනම් මේකෙන් හොයන්නේ කොහොමද? බලන්න අවස්ථාව. මෙතන හම්බෙන එක ඩෙල්ටා H සඳහා ඍණ ආගයක් නම් මොකද වෙන්නේ? මේක ස්වභාවිකව සිදු වෙනවා. ස්වභාවිකව බලන්න තියරිය හරියට. ඊට පස්සේ මේක ඩෙල්ටා H ධනාගයක් නම් ස්වභාවික නොවේ. බලන්න තියරිය කොහොමද කියලා. හරි කතාව. එතකොට මේ ඩෙල්ටා H සඳහා ඍණාගයක් හම්බුනා නම් මේක ස්වභාවිකව සිදු වෙනවා. ඩෙල්ටා H සඳහා ධනාගයක් හම්බුනා නම් මේක ස්වභාවිකව සිදු වෙන්නේ නැහැ. කවුරුද සිදු මේ එන්තැල්පි ඇසුරේ. දැන් මම එන්ට්‍රොපි ඇසුර මම පැහැදිලි කරලා දෙන්නම්. එන්ට්‍රොපි ඇසුර ඔයා දන්නවා මොකද වෙන්නේ? එන්ට්‍රොපි ඇසුරේ මොකද වෙන්නේ? මේක ධනාගයක් එනවා නම් මේකම අනිත් පැත්ත. හරිද? ධනාගයක් හම්බ වෙනවා මොකද මේක ස්වභාවිකව සිදු වෙනවා. හරි කතාව. ඍණාගයක් හම්බුනොත් මේක මොකද වෙන්නේ? ස්වභාවිකව සිදු වෙන්නේ නැහැ. ඔන්න බලන්න එතකොට ගිබ්ස්ට යන්න හදන එකක් ගන්න. ලියමු තව ලකුණක් දාලා අපි එන්තැල්පි ඉවර කරගෙන යම් එන්ට්‍රොපියට. හරියට ගන්න තියරි එක. තියරි එක හරියට ගන්න. ලියමු යම් ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය යම් ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය එන්තැල්පි විපර්යාසය ඍණාගයක් වුවහොත් ස්වභාවිකව සිදුවන අතර එය ධනාගයක් වුවහොත් ඉබේ සිදු නොවේ. ඒ කියන්නේ ස්වභාවිකව සිදු නොවේ. හරි. දැන් එන්නේ එහා පැත්තට. ලේසි. හරිද? ඩෙල්ටා H අගය ධනාගයක් නම් මොකද වෙන්නේ? ස්වභාවිකව සිදු වෙන්නේ. ස්වභාවික වේ. හරිද? ඒ වගේම ඩෙල්ටා S අගය ඍණාගයක් වුවහොත් ස්වභාවික නොවේ. ඔන්න බලන්න තියරිය. ඊළඟට එතකොට එහෙනම් මේ ඩෙල්ටා S කියලා කියන්නේ මොකද? එන්ට්‍රොපිය ධනාගයක් නම් ස්වභාවික වෙනවා. එන්ට්‍රොපිය ඍණාගයක් නම් මොකද වෙන්නේ? මේක ස්වභාවිකව සිදු වෙන්නේ නැහැ. එතකොට මේක ඍණාගයක් නම් මොකද වෙන්නේ? ස්වභාවිකව සිදු වෙන්නේ නැහැ. බලන්න මේ අවස්ථාව දෙක හරියට තේරුම් ගන්නයි තියෙන්නේ. හරි. යම් ඊළඟ අවස්ථාවට එනම් ප්‍රතික්‍රියාව සඳහා එන්ට්‍රොපි විපර්යාසය
එන්ට්‍රොපි විපර්යාසය ධන අගයක් නම් එම ප්‍රතික්‍රියාව ඉබේම සිදුවේ. නමුත් එම ප්‍රතික්‍රියාව ඍණාංගයක් වුවහොත් එය ස්වභාවිකව ඉබේ සිදු නොවේ. හරි කියලා මේ උඩ කොටස ඕනේ මේ කොටස ඕනේ මේක ටක් ගාලා දාන්න ෂෝට් නෝට් එක. ටක් ගාලා දාලා රතු පාටමෙන් කොටු කරලා මේ අවස්ථාව දෙන්න. ඔන්න තියරි එකක් ගත්තේ. ටක් ගාලා දාගන්න එන්තැල්පිය තාපදායක තාපෝෂෝෂික එන්ට්‍රොපිය මේ අවස්ථාව ස්වභාවික සිදුවීමේ ඉහළ නැඹුරුතාවයක් වෙනවා. මෙතන ධනාංගයක් ගත්තා. ටක් ගාලා බෝඩ් එකව දාගන්න.
හරි ඒක ලියලා ඉවරෙන්නදී ඊට පස්සේ ලියමු තොර ලකුණක් දාලා වෙලා පොඩි වාක්‍යයක් මේ දෙක අතර මේ ගොඩනැගිච්ච අවස්ථාව බලන්න මේ ස්වභාවික වෙනවා නම් එන්තැල්පිය මොකද ඍණාංගයක් හරිද එන්ට්‍රොපිය ධනාංගයක් ඔන්න ඔක දැනගන්න ඕනේ එතකොට එහෙනම් එන්තැල්පිය ඍණාංගයක් වෙන්නේ එන්තැල්පිය ඍණාංගයක් වන්නේ ස්වභාවික අවස්ථාවේදී එන්ට්‍රොපිය ධනාංගයක් වෙන්නේ ඍණ අවස්ථාවේදී ලියමු එහෙනම් මේ අනුව ඉහත ප්‍රතික්‍රියා පහසුවෙන් සිදුවන හා ඉහත ප්‍රතික්‍රියා පහසුවෙන් සිදුවන හා පහසුවෙන් සිදු නොවන අවස්ථා පහක ආකාරයට වෙන් වශයෙන් ඉදිරිපත් කළ හැක. බලන්න මෙන්න අවස්ථා දෙක මෙච්ච වෙලා මම මේ කෑ ගහපු එකේ අවසාන ප්‍රතිඵලය. හරිද? පහසුවෙන් සිදුවන ප්‍රතික්‍රියා ගත්තොත් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒකේ ඩෙල්ටා H වගේ මොනාගයක්ද? ඍණාංගයක්, ඒ වගේම එන්ට්‍රොපිය ධනාංගයක්. ඒ වගේම පහසුවෙන් සිදු නොවන ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම ඒකෙදි මොකද වෙලා තියෙන්නේ? ඩෙල්ටා H වගේ ධනාංගයක්, එන්ට්‍රොපිය මොනාගයක්ද? ඍණාංගයක්. දාගත්තක් දාලා අවසාන තීන්දුව දෙක. පහසු වෙනම අදහස්කේ ස්වභාවික වෙනවා කියන අදහස. දාගත්තක් දාලා මේ විදිහට කොට කොට ඉවර කරමු ඉතින්. දැන් යන් ගිප්ස් වලට එන්න. ඔය දෙක නැතුව ගිප්ස් කරන්න බෑ. අවස්ථා දෙක වලින් කොටු කරගන්න. හරි. ඔන්න දැන් තමයි හොඳම තැනට එන්නේ. අද අපිට ගිෆ්ට්ස් කරලා අවසන් කරන්න පුළුවන් වෙයි. දැන් මේක දිහා බලවට පස්සේ ඩෙල්ටා H කියලා කියන්නේ එන්තැල්පියනේ. එන්තැල්පිය ධනාංගයක්. ඔන්න බලන්න. එන්ට්‍රොපිය ඩෙල්ටා S එක ධනාංගයක්. එතකොට හම්බෙන උත්තර දෙක මොකද පරස්පරයි. මේ දිහා බලලා එතකොට ස්වභාවිකව ඉබේ සිදු වෙනවද කියලා හොයාගන්න බෑ. තේරෙනවද? ඇයි හේතුව? මේ දෙක අගයන් දෙකකට එන්නේ. තේරෙනවද? හැබැයි මෙන්න මේ අගයන් දෙකකට ලැබෙන නිසා අපිට සිද්ධ වෙනවා ඒක ස්වභාවිකව ඉබේ සිද්ධ වුණාද කියලා වෙන කාගේ හරි පිහිටක් පතන්න සිද්ධ වෙනවා. අන්නේ පතන පිහිට තමයි මොකද්ද? ගිබ්ස් කියලා කියන්නේ. දැන් ඔන්න ඔලුවට ගන්න කතාව. හරිද? සුපිරිම කොටසට ආවා. ඉස්ලාම් මේකේ එන්තැල්පි මම ඔයාලට පැහැදිලි කරා.
එන්තැල්පි සටහන් ඊළඟට හෙස් නියමයේ ඔය ටික ඔන්න ඉවර කරා. අද ගත්ත එන්ට්‍රොපිය. හරිද? එන්ට්‍රොපිය කියලා කිව්වේ අපිරිවෙලකට ක්‍රියාත්මක ප්‍රතික්‍රියා. හරිද? ඒකෙත් දැන් මාර අවුලක්. ඩෙල්ටා H මොකද ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය ඍණාගයක්. හරිද? ඒ වගේම එන්ට්‍රොපිය ධනාගයක්. එහෙම වුණොත් තමයි මේක පහසුවෙන් සිදු වෙන්නේ. ඒතකොට ගණනය කිරීම දෙකකට යන්න වෙනවා අපිට මේ උත්තර හොයන්න. ඊට වඩා මේක ලේසි ක්‍රමයක් නැද්ද කියලා ගිබ්ස් කියන විද්‍යාඥයා හොයන්න ගත්තා. අන්න එයාට හම් වෙනවා ගිබ්ස් වල ප්‍රයෝජ්‍ය ශක්තිය අපි හොයලා ගන්නවා. එතකොට මේ වගේ ගණනය කිරීම වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ගිබ්ස් කෙන් කෙලිම ගන්න පුළුවන්. ගිබ්ස්ගේ ප්‍රයෝජ්‍ය ශක්තියමයින් ගන්න පුළුවන්. මේක ස්වභාවිකව ඉබේ සිද්ධ වෙනවාද කියලා. මේ වගේ දේවල් හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හොයන්නත් ගොඩාක් වෙලා සහ ගැටලු සහගත තත්ත්වවල මුහුණ පාන්න සිදු වෙනවා. හරිද? ඒ නිසා තමයි ගිබ්ස් ආවේ මේ අවශ්‍යතාවයට පිළියමක් විදිහට. මොකද අවශ්‍යතාවය මේකේ ඩෙල්ටා H වගේ ඍණාගයක් කියලා හොයා ගන්න ඕනේ. ඒ වගේම එන්තැල්පිය ඍණාගයක් කියලා හොයා ගන්න ඕනේ. එන්ට්‍රොපිය ධනාගයක් කියලා හොයා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මොකද වෙන්නේ? පහසුවෙන් බේසික් කියලා හොයා ගන්න. එච්චර ගණනය කිරීම වලට යන්නේ නැතුව වෙන ලේසි ක්‍රමයක් විදිහට තමයි ගිබ්ස් කියන එක මේ එළියට ආවේ. හරිද? හරි. දැන් සිතාරේ තේරුණාද නැහැ ගිබ්ස් කොහොමද ආවේ කියලා? ඔව් සර්. තේරුණානේ? හරි. යම් මේ දුරන්ජයටත් වැඩේ හරියට කියත් දන්නේ නැහැ. වැඩේ අහුණක් දන්නේ නැහැ. තේරුණා සර්. අල්ලගන්න පුළුවන් වුණාද ඔයාලට කොටස? ඔව් සර්. ඔව් යම්. එතකොට එහෙනම් මේ අවස්ථා දෙකට එහෙනම් විකල්පය තමයි ගිබ්ස් එළියට එන්නේ. අපි එහෙනම් වාක්‍යයක් දාලා ලියමු ගිබ්ස් ගන්න හේතුව මොකද්ද කියලා. ලියන්න ඉහත ආකාරයට නිර්ණායකයන් දෙක ප්‍රතිවිරුද්ධව. අන්න එකක් දාන එකක් විනයි. නිර්ණායකයන් දෙක ප්‍රතිවිරුද්ධව නිර්ණායකයන් දෙක ප්‍රතිවිරුද්ධව නිර්ණායකයන් දෙක ප්‍රතිවිරුද්ධව හැසිරීම මගින් එවැනි පද්ධතියක ස්වභාවිකත්වය තීරණය කිරීම අපහසු වේ. ස්වභාවිකත්වය තීරණය කිරීම අපහසු වේ. මේට යම් පිළියමක් ලෙස එන්තැල්පිය හා එන්ට්‍රොපිය එන්තැල්පිය සහ එන්ට්‍රොපිය අගයන් එකිනෙක සම්බන්ධ කරමින් නව තාපගතික විද්‍යාත්මක සංකල්පයක් වන බෝඩේ ලියවා ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය වලට වැටි වන ගොඩක් හොඳයි. ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය
හඳුන්වා දිය හැක. ලියන්න එපා මොකවත්. හරි මෙන්න බලන්න එතකොට එනම් ගිබ්ස්ගේ ප්‍රයෝග ශක්තිය ගණනය කරන අවස්ථාව හරිද මේක ගණනය කරන්න දෙනවා මෙන්න සමීකරණය g තියෙනවා h තියෙනවා ts කියලා තියෙනවා හරිද මේකේ මේ අගයන් ටික තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ මේකේ ts එකට ගත්තට පස්සේ ගන්නවා gibbs හෝල් මෝල්ට් එක ගන්නවා ශක්තිය අගය මම මේක ts එක ටිකක් පැහැදිලි කරලා දෙන්න තියෙනවා T නම් උෂ්ණත්වය S කියන්නේ පද්ධතියක එන්ට්‍රොපිය H කියන්නේ පද්ධතියක එන්තල්පි අගය. හරි සමීකරණය ලියලා මේ දෙක එකට එක සම්බන්ධ වෙච්ච අවස්ථාවක් තමයි මේ දෙක. ඒක මම පැහැදිලි කර දෙන්න පස්සේ මේ S හරිද? ඔය අනුට පැහැදිලි කරලා දෙන්නම් මම. එතකොට එහෙනම් ගිබ්ස්ගේ ප්‍රයෝග ශක්තිය ආවේ කොහමද? එකක් ධනාගයක් හම්බුණා අනිත් එක ඍණාගයක් හම්බුණා. මේකට පිළියමක් විදියට මේ සියල්ල එකතු කරලා අපි දෙයක් සකස් කරගමු කියලා අන්න එක තමයි එහෙනම් මේ සමීකරණයෙන් ආයේ මට ඕන තැනට අද ආවා ටක් කරලා මේක දාගන්න ඉක්මනට මේක ඕනේ මේ සමීකරණය පොදු කරගත්තා අවස්ථා ටික පැහැදිලි කරා ලියමුතර ලකුණක් දාලා Gibbs
ප්‍රයෝජ්‍ය ශක්තියේ සිදුවන වෙනස් වීම gives ප්‍රයෝජ්‍ය ශක්තියේ සිදුවන වෙනස් වීම gives ප්‍රයෝජ්‍ය ශක්තියේ සිදුවන වෙනස් වීම සිදුවන වෙනස් වීම පහත ආකාරයට ප්‍රකාශන මගින් ඉදිරිපත් කළ හැක. හරි. දැන් කියයි සර් මේකම නේද ඔය මෙතන මේ දාලා තියෙන්නේ. ඔය ඩෙල්ටා ලකුණක් දෙන්න මොකද කියලා. ඩෙල්ටා ලකුණක් දෙන්නේ මොකක්ද? වෙනස් වීම සිදුවන නිසා. ඒ වෙනස තමයි ඩෙල්ටා කියලා ගත්තේ. මේ ඩෙල්ටා කියලා ගත්තේ. හැබැයි මේකෙත් උෂ්ණත්වයේ එකම අගයක නියත අගයක කියලා ගණනය කිරීම වලට ගියොත් ඒ නිසා අපි මේ සමීකරණය දැන් මේක තමයි ගිප්ස් සමීකරණය. එතකොට වෙනස් වීම නිසා තමයි ඩෙල්ටා දාගත්තේ. බාන තියදී හරියට බලා ගන්න. වෙනස් වීම නිසා ඩෙල්ටා දාගත්තා. හැබැයි මේකේ උෂ්ණත්වයේ මොන අගයකද නියත අගයක තියෙන නිසා සමීකරණය තව පොඩ්ඩක් අපි වෙනස් කරගන්නවා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H අඩු කිරීම අන්න T තිතක් තියලා ඩෙල්ටා S කියලා ගත්තා. බලන්න ඇයි මේ තිතක් තියලා දැන් මෙතන පොදුවේ ගත්තානේ උෂ්ණත්වයට. ඒ නිසා උෂ්ණත්වයේ වෙනසක් කියලා ගන්න එපා. උෂ්ණත්වය අතරින්න. උෂ්ණත්වය අතහැරියා ඊළඟට මොකද වෙන්නේ? එන්ට්‍රොපිය වෙනස් වෙන නිසා ඩෙල්ටා දැම්මා. එතකොට එන්තැල්පිය ඩෙල්ටා. එතකොට මේ gives. හරිද? හැබැයි මේ සමීකරණය තමයි භාවිතයට ගත්තේ. හැබැයි මේක සම්මත සත්‍ය යටතේදී සම්මත තත්ත්ව යටතේදී යොදනවා නම් හරිද මෙන්න මේ විදිහට වෙනස් වෙනවා ඩෙල්ටා d θ ඩෙල්ටා h θ අඩු කරා t දාලා තිතක් තියෙනවා ඩෙල්ටා s θ ඔන්න බලන්න සමීකරණය වෙනස් වෙච්ච විදිය හරිද ඔන්න සමීකරණය වෙනස් වෙච්ච විදිය හරිද මේක තමයි gives ඒක තමයි කිවෙන අවස්ථාවද මේක තමයි සම්පූර්ණ සමීකරණය ඊට පස්සේ වෙනස් වීම එක්ක පළවෙනි අවස්ථාවට ආවා ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට ආවා වෙනස් වීමක් එක්ක හරිද උෂ්ණත්වයේ නියතය කියලා අරගෙන තුන්වෙනි තත්ත්වයට ආවා මොන තත්ත්වයටද සම්මත තත්ත්වයට සමීකරණය යොදනවා මෙන්න බලන්න අවස්ථා ටික මේ තමයි සම්පූර්ණ සමීකරණය ඊට පස්සේ මේක අත්ත මොකක්ද එහෙනම් මේක වෙනස් වෙන නිසා ඩෙල්ටා දාලා ගත්තා හරිද ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ නියතකය නිසා උෂ්ණත්වය ඉර කරගෙන මෙතන දැම්මා තිතක් මේ තිත ඕනේ හරි තිතක් තියලා ඊට සමුදුනේ එන්ට්‍රොපිය ඩෙල්ටා වුණා ඒ වෙනස් වෙන නිසා ඊට පස්සේ මේ තියෙන සම්මත තත්ත්වයට නිසා ඩෙල්ටා දානවා අවස්ථා තුනට අටතර විදියට 1 2 3 දාලා ලියාගෙන ලස්සනට උතනින් ඉවර කරනවා තියරි ටික
හරිනේ හරි එහෙනම් ඔතනින් ඔය තියරි කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා හරිද චූටි වාක්‍යයක් පොතේ ලියලා යන අවසන් කරගමු යම් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි අගය ලියපොත ලකුණක් දාලා මේ ඔක්කොම පාඩ දාලා අංක දෙක තුන දාලා ගන්නනේ ලියමු යම් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි අගය සහ යම් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි අගය හා උෂ්ණත්වයේ ගුණිතය උෂ්ණත්වයේ ගුණිතය ඒ කියන්නේ කෙලවර එක එන්ට්‍රොපි වෙනස උෂ්ණත්වයේ ගුණිතයෙන් ඊට සම්බන්ධ ගන්න තියෙන්නේ කාම දරු ගන්න තියෙන්නේ එන්තැල්පියෙන් අඩු කළ විට එන්තැල්පිය යකින් අඩු කිරීමෙන් මොකද හම්බෙන්නේ gives ප්‍රයෝජ්‍ය ශක්තිය එන්තැල්පි අඩු කර විට gives ප්‍රයෝජ්‍ය ශක්තිය gives ප්‍රයෝජ්‍ය ශක්තිය gives ප්‍රයෝජ්‍ය ශක්තිය ලබා ගත හැකිය ප්‍රයෝජ්‍ය ශක්තිය ලබා ගත හැකිය හරි එහෙනම් පුතේ ඔතනින් අපේ තියරි කොටස අවසන් වෙනවා ලබන අඟහරු ආදායම් තියෙන සම්පූර්ණ ගණන් හදන්න මම ඔයාලට ගණන් සෙට් එක දාන්න ගෲප් වලට ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ ටික හදන්න හදලා ඉවරලා ඊට පස්සේ අඟහරු සවුදා ලබන සවුදා මේ ඉතුරු ගණන් ටිකක් අපි හදලා එතකොට සම්පූර්ණයෙන්ම අපේ ශක්ති විද්‍යාව කොටස අවසන් වෙනවා ඊට පස්සදී අගෝස්තු මාසේ දෙවෙනි සතිය වෙනකොට අපිට පුළුවන් මේ පටන් ගන්න පුළුවන් ඉනෝගනික් කොටස ඉනෝගනික් කඩේ ගොඩක් කරලා මම උත්සාහ කරන්නේ නෝට් එක දීලා වෙලා හිස්තම් පුරවන්න තමයි හදන්නේ මොකද ඒකේ පාඩම් කරන තියෙන කොටස ඉනෝගනික් කියන ස්පීඩ් ටිකනේ තියෙන්නේ S වලට වෙනම ටියුට් එකක් දෙනවා P වලට වෙනම එකක් දෙනවා D වලට වෙනම එකක් දෙනවා ටියුට් තුන තියෙන්නේ ඒක මම කවුද මේ තුනන්දේට මම දාන ගෲප් එකට දාන්න ඒකට print out එක එයාට WhatsApp කරන එයාට print out එකක් ගත්තා සිතාට මම ඒවල වලට තැපලා දාන්නම් මම නැත්නම් ලෙමන් සරසම් සිතාටයි සිතු කතා කරලා ඉතින් සර් අදිස්සිය ගමනක් ගියා රෙකෝඩින් එක දෙන්න කියලා. නැත්නම් ඔයාලා තුන් දෙනා තමයි සෙට් උනේ. හරි එහෙනම් එහෙනම් සමුදා එහෙනම් ඔයාලට මේක ඉතුරු ගන්න ටික හදන්න මොන පාඩම් මේක නොතේරෙනවා නම් රෙකෝඩින් එක තියෙනවා මම YouTube එකට අප්ලෝඩ් කරලා දෙන්න. ඕමත් ටක් ගාලා ලින්ක් එක දෙන්න මට මෙසේජ් එකක් දාන්න. මොකද සෙටුවට බැරි තියෙන මේක ටක් ගාලා YouTube එකට අප්ලෝඩ් කරනවා. කළා තියන්න ඊට පස්සේ නම් ගන්න. හරි එහෙනම් අද අපි වැඩ කටයුතු එහෙනම් අවසන් කරමු. ලබන සතියේ එහෙනම් මේකේ ගණන් හදන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අද වැඩ කටයුතු අවසන් කරමු. සියලු දෙනාට එහෙනම් සෝදායක දවසක් වේවා එහෙනම් අයබෝවන්. Thank you, sir. Hari. Sir, group එකට add කරනවනේ. මේකටද දුරන්දිනි මෙහෙම කරමු ඔයාලා අල්ලගෙන යම් අල්ලගන්න පුළුවන් නේද මොකද උනේ කොහමද පුළුවන් sir. පුළුවන් අර වෙනස් මේ නොතේ gives තේරලා තිබුණද නැත්නම් ඔය ඉස්සෙල්ලා කොහමද සාමාන්‍යයෙන් තේරලා තිබුණා sir. ඔව් දැන් හරියද ගැටලු නිරාකරණය වුණාද ඔව් sir. ඔව් මෙහෙම කරමු ඔයාලට මම දාන්නම් ගණන් ටිකක් දෙන්නම් ඕකේ දැන් මේගොල්ලෝ සිතාගේ ඔය තුන් දෙනෙක් ඉන්නේ ඔය තුන් දෙනා ඔය මේ අනිත් මගේ ලොකු ගෲප් වලට ඒගොල්ලෝ ඇඩ් කරලා නැහැ ඒ නිසා මේ ඔය ටික ඔහොම ටික දවසක් යනවා අපි ඊළඟ ඊට පස්සේ වලගත්තට පස්සේ මේ ලොකු ගෲප් එකට සෙට් වෙන්න පුළුවන් හරිද මොකද ඒකේ 950 ගානක දෙන්න ඒකට දැන් මේ යන්න එපා ඔය ඔයාලා හාර අපෙන් අහා නොතීචුනස ඉස්සර අරගෙන යන්න ඊට පස්සේ තෝ ඩවුලක් නැහැ ගණන් ටික හදන්න හරිද ගණන් ටික හදලා ඉවරලා ලබහති බලමු හරිද අවුලක් නැහැ නේද එහෙනම් හරි sir. හරි